අයිබෝන් ඔබ එක්වන්නේ ටෝක් 24 සජීවී වැඩසටහන සමගින් ශ්‍රී ලංකාව තරමක් අර්බුදකාරී තත්ත්වයකට පත් වෙන කාල සීමාවක රටේ ජනතාව අරගල කරන කාල සීමාවක දේශපාලන පන්තිය බලධාරීන් සහ නිලධාරීන් අරගල මැඩ පැවැත්වීමට උත්සාහ කරන කාල සීමාවකයි ඉතාමත් කාලෝචිත ටෝක් 24 වැඩසටහනකින් අපි ඔබව හමු වෙන්නේ. කෙසේ නමුත් අපි ජාත්‍යන්තර මට්ටමින් මේ ප්‍රශ්නය ගැන සලකා බලද්දී අපේ රටේ අරගල සිද්ධ වෙද්දී කෝලහල සිද්ධ වෙද්දී ජාත්‍යන්තර අපි දිහා බලාගෙන ඉන්නවා. අපි දැකලා තියෙනවා ලෝක ඉතිහාසයේත් මෙවැනිම අරගල තිබ්බා. මේ අරගල වලින් පසුව යම්කිසි සමාජ ස්තරයක් යම්කිසි සමාජ පන්තියක් බිහි වුණා. දැන් ප්‍රශ්නාර්ථය අරගල වලින් පසුව මේ දේශපාලන අස්ථාවර වීම වලින් පසුව බිහි වෙන ශ්‍රී ලාංකික නව සමාජ ස්තරය නව සමාජ පන්තිය කොයි වගේ වෙයිද? අපේ ප්‍රාර්ථනය ඒක සුබවාදී වේවායි කියන එක. නමුත් ප්‍රායෝගිකව කොයි වගේ සමාජ ස්තරයක් නිර්මාණය වේවිද? වර්තමානයේ මේ පැන නැගිලා තියෙන දේශපාලන ආර්ථික අර්බුද වලට අපි විසඳුම් හොයන්නේ කොහොමද? අරගලය බුද්ධිමත්ව පාලනය කරන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳවයි අද අපි කතා කරන්නේ. මේ පිළිබඳව කතා කරන්නට අද විශේෂ ටෝක් 24 වැඩසටහනේ මේ විශේෂ ආරාධිත අසුන අපි වෙන් කරේ ශ්‍රී ලංකා මනුස්සත් පක්ෂයේ නායිකා මහාචාර්ය චන්දිමා විජේගුණවර්ධන මහත්මිය. ආයුබෝවන් ඔබතුමීට. ආයුබෝවන්. මුලින් බොහොම ස්තුතියි. මනුස්සත් පක්ෂයේ රටේ ජනතාව දේශපාලන පක්ෂ ගැන විතරක්ම කතා කරන කාල සීමාවක බොහොම ලස්සන පක්ෂයක්. නම ඇහුවාමත් විතර ප්‍රියමනාප පක්ෂයක්. බොහොම ස්තුතියි අපි වැඩසටහනට දවසේ සම්බන්ධ වුණාට. ස්තුතියි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ඔබලාගේ නාලිකාවට මට ආරාධනා කිරීම පිළිබඳව. අපි වැඩසටහන පටන් ගත්තොත් ඔබතුමියත් එක්ක කතා කරන්නට කාරණා ගොඩක් තියෙනවා. ලංකාවේ අරගල තියෙනවා. ලංකාවේ ආර්ථිකය වැටලා තියෙනවා. ජාත්‍යන්තර අපි දිහා බලාගෙන ඉන්නවා. මේ සියලුම කාරණා වලට යන්නට මත්තෙන් මොකක්ද මේ මනුස්සත් පක්ෂය කියන්නේ? මොකක්ද ඔබතුමියගේ මේ පක්ෂය ඇතුළේ තියෙන භූමිකාව? හරිම සරලයි. මනුස්සත් පක්ෂය කියලා කියන්නේ මේ රටේ අවුරුදු 74ක කාලය තුල පක්ෂ දේශපාලනයෙන් කතා නොවිච්ච රටේ මිනිස්සු පිළිබඳව කතා කරන පක්ෂයක්. ඒ වගේම රට පිළිබඳව කතා කරන පක්ෂයක්. අපි මේ පක්ෂය බිහි කරන්නේ මූලික අරමුණ පක්ෂ දේශපාලනයට වඩා එහාට ගිය ජනතාව පිළිබඳව මේ රටේ ඉතිහාසය, මේ රටේ වර්තමානය, අනාගතය පිළිබඳව කතා කරන්න සුදුසු පක්ෂයක් ගොඩනගන්නයි. ඒක තමයි අපි කරලා තියෙන්නේ. මනුස්සත් පක්ෂයක් තුලින් මනුස්සත්කම වගා කරනවා නම් ඉතාමත් වටිනා කාරණයක්. අද ඔබතුමිය මෙතනට එද්දී කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය තිබ්බේ නැහැ. නමුත් අද ඔබතුමිය මේ වැඩසටහන ඉවරලා යන මොහොතේදී කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය තියෙනවා. මම මේ ස්ථානට එද්දී කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය තිබ්බේ නැහැ. නමුත් මටත් මෙතනින් යන්න වෙන්නේ ඇඳිරි නීතියත් එක්ක අරගලා තියෙනවා. මොකද හිතන්නේ වර්තමානයේ ශ්‍රී ලංකාවේ මේ නිර්මාණය වෙලා තියෙන සමාජ වපසරිය සහ දේශපාලනික තත්ත්වය පිළිබඳව මොකක් වගේ අදහසක්ද තියෙන ඔබතුමියට? ඛේදජනකයි. මෙය අපි ප්‍රශ්නවලට මැදිහත් විය යුතු කාලයක් නෙවෙයි. අපි මීට වඩා ඉතාමත් ඉහළ තැනක සිටින්න ඕන වකවානුවක් 2022 කියලා කියන්නේ ලෝක ආර්ථිකයේ ලෝකයේ තිබෙන රටවල් වල නැගීම, ලෝකයේ තිබෙන රටවල් වල තිබෙන වර්තමානයත් එක්ක සංසන්දනය කරනකොට ලංකාව මීට වඩා වෙනස්ම තැනක ඉන්න ඕන රටක්. නිසා ඉතාමත් ඛේදජනකයි. මම ඇඟිල්ල දික් කරන්න උත්සාහ කරනවා නෙමෙයි. මේ මොහොතේදී අපේ රටක් විදිහට අරාජික වෙලා තියෙන කාල සීමාවක වැරද්ද කරන්න මේ පුද්ගලයා, වැරද්දට පිළිතුරු දෙන්න ඕනේ මේ පුද්ගලයා කියලා පාර්ශ්ව වශයෙන් වෙන් කරන්නට හදනවා නෙමෙයි. නමුත් මහත්මිය මට මේ අවස්ථාවේදී සඳහන් කරන්නට පුළුවන්ද වර්තමාන ඔබතුමිය කිව්වා ඛේදජනක තත්ත්වයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. මේ ඛේදජනක තත්ත්වය දැන් තේරුම් ගන්න ඕනේ කොයි පාර්ශ්වයේ විසින්ද? ජනතාව. දේශපාලන පන්තිය නෙමෙයි. දේශපාලන පන්තියත් ජනතාවයි. ඒ නිසා මම දේශපාලන පන්තිය කියලා විශේෂ පන්තියක් නිර්මාණය කරන්නේ නැහැ. ඔවුනුත් ජනතාවයි. ඒ නිසා ජනතාව තේරුම් ගත විය යුතුයි. මේ රට ගෙන යන්නේ කොතනටද කියන එක මුළුමනින්ම මේ රටේ ජනතාව තේරුම් ගත යුතුයි. පක්ෂ ભેද, ජාති ભેද, ආගම් ભેද, කුල ભેද, වර්ග ભેද මේ සියල්ලම යටත් වෙනකොට ශ්‍රී ලාංකික කියන ජනතාව තේරුම් ගත විය යුතුයි අපේ රට කොයි තැනකටද මේ ගෙන යන්නේ කියන එක. මම මේක හුඟක් කල් ඉඳලා කියන්න පටන් ගත්ත කෙනෙක්. අවුරුදු දැන් 2ක් තිස්සේ ඉඳලා මම මේ ගැන කතා කරනවා. මම දන්නේ නැහැ කී දෙනෙක්ට මේක තේරෙනවද, ඇහෙනවද කියන එක. නමුත් පිටපත ඉතාමත්ම පැහැදිලි. ඒ පිටපත තාම පැහැදිලිව මිනිස්සුන්ට අඳුනා ගන්න බැරි වෙලා තිබෙනවා. තව ඉස්සරහට තවත් තේරුම් ගන්න පුළුවන් වෙනවා. අගෝස්තු මාසය වෙනකොට මීටත් වඩා වෙනස් විදිහේ තලයකට යන්න පුළුවන් කියන තත්ත්වය මම දන්නවා. ඒ නිසා මේක ඉතාමත් ඛේදජනකයි. අපි මේ වෙලාවේදී රත් වෙච්ච යකඩයක් මත ඇවිදින මිනිස්සු පිරිසක්. ඒ නිසා අපි කකුල් පිච්චෙනවා.
අපි ඇවිදින්න ඕනේ. අපි කොහොමද ඇවිදින්නේ කියන එක අපි හිතා ගන්න ඕනේ. ඔබතුමේ පුරෝකතරයක් ඉදිරිපත් කරනවා. අගෝස්තු මාසයේ වෙද්දී මේ යන තාලෙට ගියොත් අපිට කොතෙන්ට යන්න වෙයිද? අගෝස්තු මාසයේ වෙනකනුත් අපේ ආර්ථිකයේ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපි තවත් අපේ ආර්ථිකයේ වැටීම නිසා අපිට ආහාර පිළිබඳව ඉහළ ප්‍රශ්නයක් එනවා. එහෙමනම් අපි තාමත් ආහාර පිළිබඳව තිබෙන ප්‍රශ්නට විසඳුමක් අරගෙන නැහැ. අපි දැන් හැම තැනම හැම කෙනෙක්ම ඒ විසඳුම සොයන්න ඕනේ. හැම ඉඩමක්ම අපි වගා කරන්න ඕනේ. මේක විහිළුවක් නෙවෙයි. මේක ඇවිල්ලා අවස්ථාව නෙවෙයි එකිනෙකාට බැන සිටින. මේක එකම කණ්ඩායමක් විදියට වැඩ කරන්න ඕන අවස්ථාවක්. අපි ඇයි ඒක තාමත් කරන්නේ නැත්තේ කියන එක මම දන්නේ නැහැ. ඒ නිසා අපිට ඒ අවදානම තියෙනවා. අපි ඒ අවදානමට මුහුණ දෙන්න නම් අපි ප්ලෑන් A කියන එකෙන් ප්‍රතිඵල නැතිනම් ප්ලෑන් B, ප්ලෑන් C, ප්ලෑන් D අපේ ළඟ තිබෙන්න ඕනේ ඔප්ෂන්ස් ප්ලෑන් කියන ඒවා. රටකට තිබිය යුතු වඩාත්ම වැදගත් දේ තමයි පළවෙන තත්ත්වය, දෙවන අදියර, තුන්වන අදියර කියන එක හඳුනා ගැනීම. අපේ රටේ මේවා හඳුනාගෙන නැහැ. ආර්ථිකයේ වැටීම කියන එක එක් දෙයක් විතරයි රටකට සිද්ධ වන්නේ. රටවල් හුඟා ආර්ථික වැටීම් සිද්ධ වෙනවා. සමහර රටවල් එක අවුරුද්දක ආර්ථිකයෙන් ඊළඟ අවුරුද්දේ ඉතාමත් වෙනස් තලයකට යනවා. ආර්ථිකයේ වැටීම කියන එක සාමාන්‍යයි. රටකට ආර්ථිකය වැටෙන්න පුළුවන්. රටක ආර්ථිකය එකම විදිහකට තිබෙන්නේ නැහැ. ඒ නිසා ඉතාමත්ම ධනවත් කියන රටවල් වලත් අවුරුදු 40කට එහාට ගිහිල්ලා බැලුවොත් ඒ රටවල් වල ඇති ධනාත්මක ධනයක් නැහැ. ඒ රටවල් බොහොම මහන්සියෙන් බොහොම අමාරුවෙන් ඒ රටවල් දියුණු තත්ත්වයට පත් වෙලා තිබෙනවා. එහෙමනම් ලංකාව ඇයි අවුරුදු ගණනාවක් තිස්සේම අවපාතයට පත් වෙලා තිබෙන්නේ? ආර්ථිකමය වශයෙන් අපි ආර්ථිකමය වශයෙන් විතරක් නෙවෙයි. දැන් අපේ තිබෙන ශේෂ්ත්‍ර කඩාගෙන වැටීම ආර්ථිකයේ තිබෙන වැටීම පමණක් නෙවෙයි. අපේ හුදු මානවයාගේ වැටීමකුත් තිබෙනවා. අපේ සංස්කෘතිය වැටීමත් වෙලා තිබෙනවා. අපේ වැටෙන්න ඕන පරිපාලනයේ සියලුම පැති වැටිලා තිබෙන්නේ. එහෙමනම් දැන් මේ තවදුරටත් මේ තිබෙන තැනිනුත් පල්ලෙහාට වැටීම නෙවෙයි. මේක මෙතනින් ඉහළට ගන්න පුළුවන් ක්‍රමවේදයයි පටන් ගත යුතු. මට පුංචි බාධා කිරීමක් කරන්න අවසර ලබා දෙන්න. ඔබතුමේ කියන කාරණෙත් එක්ක එකඟ වෙන්නට පුළුවන්. ඕනෑම රටක් ගත්තාම ඒ රටට නැගීම් තියෙනවා, වැටීම් තියෙනවා. ශ්‍රී ලංකා ඉතිහාසය ගත්තාත් අපි මීට වඩා දරුණුම විදියට කඩා වැටිච්ච තැන් ලංකා ඉතිහාසයේ තිබ්බා. අපි මේ වැටීම් තුලින් අලුත් ලංකාව ගොඩ නැගුවා. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ ජනතාව කොටස් දෙකකට බෙදලා ඉන්නවා. ඔබතුමේ වැඩසටහන ආරම්භයේදී සඳහන් කරා දේශපාලන පන්ති සහ ජනතාව කියලා පන්ති දෙකක් නැහැ. දේශපාලනය කියන්නේ රටේ ජනතාවම තමයි කියලා. නමුත් දැන් අපේ රටේ ජනතාව විසින් ඔවුන්ගේ මයින්ඩ්සෙට් එක ඇතුළේ තියෙනවා දේශපාලනය කියන්නේ වෙනම පන්තියක්, මහ ජනතාව කියන්නේ වෙනම පන්තියක් කියලා. මේ තියෙන බැරියර් එක තියාගෙන ඔබතුමිය ওই කියන ප්ලෑන් වලට අපිට යන්න පුළුවන් වේද? අනිවාර්යෙන්ම පුළුවන්. ප්ලෑන් වලට යනවා කියන එක රටක්ම ප්ලෑන් එකකට යන්නේ නැහැ. පරිපාලනය කරන කණ්ඩායම තමයි ප්ලෑන් එක හදන්නේ. මං කියන බැරියර් එකත් එක්ක තියෙන ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ නැද්ද? ප්‍රශ්නේ විසඳ ගන්න ප්‍රශ්නේ මතුවලා තිබෙනකොට ලෙහෙසිනේ. දැන් ප්‍රශ්නේ මතුවලා තිබෙනවා නම් ප්‍රශ්නේ විසඳාගත යුතුයි. ඒක තමයි හොඳම අවස්ථාව. ඇයි අපිට ප්‍රශ්නේ සැඟවී තිබෙන ප්‍රශ්නයකට විසඳුම් සොයන්න තේරෙන්නේ නැහැ. නමුත් ප්‍රශ්නේ මතුවලා තිබෙනවා නම් ප්‍රශ්නෙට විසඳුම් සොයන්න ඕනේ. ඔබතුමේ හිතන්නේ ප්‍රශ්නේ මතුවලාද තියෙන්නේ? මම හිතනවා මතුවෙන්න පටන් අරන් තිබෙනවා කියලා. ලෝක ඉතිහාසයත් එක්ක බලනකොට ඒ රටවල් වල පරිණාම යුග තිබෙනවා. ඒ පරිණාම යුග අවුරුදු 200ක් වෙන්න පුළුවන්. සමහර රටවල් අවුරුදු 300ක්. සමහර රටවල් ඊටත් වඩා කාලයක් තිබෙනවා. අපේ රටේ දේශපාලනිකම පරිණාමය, අපේ රටේ සංස්කෘතිමය ඒ වගේම සදාචාරාත්මක පරිණාමයක්, ඉතිහාසයක් තිබෙන රටක්. දේශපාලනික පරිණාමයක් අපේ රටේ පටන් අරගෙන දැන් 1948 ඉඳලා අපි මේ කරගෙන යන ආණ්ඩු ක්‍රමවේදය, පක්ෂ මාරුවීම, දේශපාලන නායකත්වය, මේ සියල්ලෙම ජනතාවට මතයක් ඇවිත් තිබෙනවා අපේ රටේ මීට වඩා යමක් මේ රටේ වෙන්න ඕනේ කියන එක. ඉතින් මේක ඊටාම හොඳයි. මේක තමයි රටක හැදීම. රටක ජනතාව තේරුම් ගන්නකොට මේ රටේ මෙන්න දැන් වෙනස් වීම සිදු වෙන්න ඕනේ කියලා ඔන්න බුද්ධිය අවදි වෙලා මෙන්න මිනිස්සුන්ගේ ඥානය අවදි වෙන්න පටන් අරන් තිබෙනවා. මේක තමයි විය යුතු වන්නේ. මෙතන ඉඳලා ඉස්සරහට
මේ ෂණික තීරණ වලින් රටවල් හදන්න බෑ. මේ කණ්ඩායමක් ගහලා ඇවිල්ලා රටක් අයිති කර ගැනීමක් කරන්න බෑ. රටේ නායකයෝ බිහි වෙන්න ඕනේ. මං මේ පොතකුත් අරගෙන ඔබට පෙන්නන්න. රටක නායකයෙක් බිහි වෙන්නේ නායකත්වයේ තුලිනුයි. නායකත්වයට කල් යනවා. නායකත්වය කියන්නේ එක දවසකින් එන දෙයක් නෙවෙයි. නායකයා සමාජය විසින් නායකයාගේ අදහස් මගෙන් සමාජයත් එක්ක නායකත්වය පිළිබිඹු වෙන්න ඕනේ. නායකයා කිසිවිටක තමන්ගේ ජනතාවව වැරදි මාර්ගෙ ගෙන යන අදහස් කරන්නේ නැහැ. නායකයාට උවමනා කරන්නේ තමන්ගේ රට ඉහළ තැනකට ගෙන යන්නයි. එහෙමනම් නායකයාගේ මතය අභිවෘද්ධිය මේ රටේ ජනතාව විය යුතුයි. ඔබතුමිය කියන නායකත්වයේ බිහි වෙන්න කල් යනවා නායකයා කල් ගන්නවා කියලා. දැන් ඔබතුමිය සඳහන් කරන නායකයාව බලාගෙන අපි දශක ගාණක් තිස්සේ හිටියානේ. 78 ඉඳන් බලාගෙන ඉන්නවා නායකයෙක් කියලා. නායකයෙක් එන්නේ නැහැ. නායකයෙක් එනවා කියලා විශ්වාස කරනවා. ඡන්දේ දවසට ඡන්ද පොල්ට ගිහලා කතිරේ ගහලා එනවා. අවුරුදු දෙකක් යද්දි විශ්වාස කරපු නායකයා නෙමෙයි. මොකද අපි කරන්නේ? තවත් බලාගෙන ඉන්න ඕනද අපි? ඇත්තටම කියනවා නම් රටක නායකයා බිහි වෙන්න නම් දශක ගණනාවක් යනවා නියම නායකයෝ බිහි වෙන්න. හැබැයි ඔබට නොපෙනෙන නායකයෝ මේ වෙනකොටත් යම් තැන්වල බිහි වෙලා තිබෙනවා. ඒ නායකයන්ට ඉහළට එන්න බැරි වෙච්ච විශාල බලපෑම් තිබිච්ච දේශපාලන ව්‍යාපාරයක් අපේ රටේ පසුගිය කාලවල තිබුණා. මට කෙටි පිළිතුරක් ලබා දෙන්න. දැන් වර්තමානයේ ශ්‍රී ලංකාවේ මේ තත්ත්වය ඔබතුමිය ඔය කියන සර්ව බලධාරී නායකයා බිහි වෙන සුදුසු කාල සීමාවක් නෙමේද? තවත් කල් ඕනද? ඔබට එකපාරට කිසිම කෙනෙක් විශ්වාස කරලා ඔබේ රටේ නායකත්වය ඔහුට ලබා දෙන්න බෑ. ඔබ අනිවාර්යෙන්ම මහජන ඡන්දකින් තමයි නියම නායකයෙක් තෝරාගත යුතු වන්නේ. ඔබට දකින ලක්ෂක ඔලු වලින් නායකයෙක් තෝරන්න බෑ. ලක්ෂ දෙකක ඔලු වලින් නායකයෙක් තෝරන්නත් බෑ. ඔබ මේ රටේ ජනමතයෙන් තමයි නායකයෙක් පත් වෙන්න ඕන කරන්නේ. එහෙමනම් රටක නීතියක් තිබෙනවා, ව්‍යවස්ථාවක් තිබෙනවා. ඒ ව්‍යවස්ථාව කඩාගෙන ගිහිල්ලා රටක් විනාශ කරන්න කාටවත්වත් පුළුවන් කමක් නැහැ. ඒක කරන ලොකුම විනාශයක්. Tamanටම කරගන්න විනාශයක්. ඔබතුමා කියන ප්‍රශ්නේ ඉස්මතු වෙමින් තියෙනවා කියලා. ප්‍රශ්නය විසඳා ගන්නට හොඳම කාල සීමාව ප්‍රශ්නේ ඉස්මතු වුණොත් අපි ඒක විසඳා ගන්න ඕන කියලා ඔබතුමිය සඳහන් කරනවා. ප්‍රශ්න අහන්න තමයි විසඳුම් ලබා ගන්න පුළුවන්. ඒතකොට දැන් අපි ආර්ථිකය පිළිබඳව සැලැස්මවල් කතා කරා. ඔබතුමිය කිව්වා plan A එකක් නැත්නම් අපි plan B එකට යන්න ඕනේ. ඒකත් නැත්නම් C එකට යන්න ඕනේ කියලා ඔබතුමිය සඳහන් කරා. දැන් අපි කරන්න ඕනේ ප්‍රශ්නේ ඉස්මතු වෙලා තියෙන වෙලාවේ මේක निराකරණය කරගෙන ඒ වැඩසැලැස්මට යන එකද? එහෙමත් නැත්නම් ප්‍රශ්නේ මෙහෙම තියෙද්දි අර වැඩසැලැස්ම ක්‍රියාත්මක කරන එකද? මම හිතන්නේ ওই දෙකම නෙවෙයි අපි කළ යුතු වන්නේ. අපි කළ යුතු වන්නේ අපේ රටේ අවශ්‍යතාවය කුමක්ද කියන එක හඳුනා ගැනීමයි. අපි තාමත් ප්‍රමාද නැහැ. ලෝකයේ තමන්ගේ රටවල් වලට කිසියම්ම රටක් ඒ රට ඉහළට ගේනවා නම් ඒ රටට තිබෙන ජාතික ප්‍රතිපත්තියක් තිබෙනවා. ඒ රටට සැලැස්මක් තිබෙනවා. ඒ රටට තිබෙන ප්‍රතිරූප මාලාවක් තිබෙනවා. අපේ රටේට ඒකක් නැහැ. අපේ රට එක එක්කෙනාට ඕන විදිහට දුවනවා. ටික කාලයක් එක එක්කෙනෙක්ට ඕන විදිහට දුවනවා. ඒක හරියන්නේ නැති වෙනකොට තව එක්කෙනෙක්ට ඕන විදිහට දුවනවා. ඒක හරියන්නේ නැති වෙනකොට මේ සියල්ලම කරන්නේ මොකද? ඔබට බැරි වෙලා තිබෙනවා මේ රටේ අවශ්‍යතාවය කුමක්ද කියන එක අඳුනා ගන්න. මොකද්ද මේ රටේ අවශ්‍යතාවය? මේක ඊටාම ඉහළ සංවර්ධනය කරන්න පුළුවන් මහා විශාල සම්පත් තිබෙන වටිනා මනුෂ්‍යයන් ජීවත් වෙන ඉතාම ඥානාන්විත දරු පරපුරක් සිටින රටක්. එහෙමනම් මේකේ අවශ්‍යතාවය මේක දියුණු කරන්න පුළුවන් වෙච්ච දියුණු කිරීමේ මාර්ගයයි, ක්‍රමවේදයයි, ප්‍රෝග්‍රෑම් එකයි, ස්ට්‍රැටජිකලි මොකක්ද කළ යුත්තේ කියන එකයි. එහෙමනම් කවුරුත් ඒක කතා කරන්නේ නැහනේ. කවුද දැන් ඒක කතා කරන්නේ? හැමෝම කතා කරන්නේ එක එක දේවල්. එක එක දේවල් කතා කරන එක නෙවෙයි. මොකද්ද ඔබට ඕනා කරන්නේ? මොකද්ද මේ රටට උවමනා කරන්නේ? මේ රටට උවමනා කරන්නේ හරයට මෙයාගේ ගහන පදයට නටනවා නම් දැන් නටනවා. ඔබතුමිය බොහොම අපූර්ව කාරණයක් මතු කරනවා. පෙරටේ ජනතාව සමහර වෙලාවට පාරට එනවා. ප්‍රශ්නේ මොකක්ද කියන එක අවබෝධයක් නැතුව රටේ ජනතාව පාරට එනවා. දේශපාලන පන්තිත් කතා කරන හැබැයි ප්‍රශ්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. මේ කරුණු ඔක්කොම සාරාංශගත කරලා මම බොහොම කෙටි ප්‍රශ්නයක් ඔබතුමියට යොමු කරොත් ඇත්තටම මොකක්ද තියෙන ප්‍රශ්නේ අපේ රටේ? කොතනද ප්‍රශ්නේ තියෙන්නේ? ප්‍රශ්නේ තිබෙන්නේ රටට පාලනය පාලනයට ගෙන එන අය කරන්නේ පාලනයට ඇවිවෙන් පස්සේ වෙන දේවල්.
මෙන්න මේකයි තිබෙන ප්‍රශ්නේ. ඔක්කොම සාරාංශගත කරොත් එන්නේ ජනාධිපති ධුරයටද? ජනාධිපතිවරයාගේද ප්‍රශ්නේ තියෙන්නේ? අගමැතිතුමා, මන්ත්‍රී මණ්ඩලය, පාර්ලිමේන්තුවේ සිටින පාර්ලිමේන්තුව නියෝජනය කරන අය, ඊට පස්සේ ආයතනවල සිටින නිලධාරීන් කිසි කෙනෙක් ඇයි මේ ක්වෙස්චන් කරන්නේ නැත්තේ? දැන් මේ රටේ 20 වන සංශෝධනය එනකොට 20 වන සංශෝධනයට අත උස්සපු අයම තමයි අද ඒක එපා කියන්නේ. ඉතින් මේ වන්නේ විහිළු වෙලා තිබෙන්නේ. ඔයාට ප්‍රතිපත්තියක් නැත්තම් ඔයා ජීවිතේ මිනිස්සෙක් විදියට ඔයාට ප්‍රතිපත්තියක් තිබෙන්න එපා ඉස්සෙල්ලාම ජීවිතේ. මම කැමති නැති දෙයකට මම මොකටද අත උස්සන්නේ? මට කවුරුවත් කිව්වම අත උස්සන්න ඕනේ. මිලියන 100ක් දුන්නොත් මම ඒකට නැවෙන්න ඕනේද? මෙන්න මේක තමයි වෙලා තිබෙන්නේ. ඉතින් එහෙමනම් ඔයාට වාහනයක් ගන්න වත්කමක් නැතිනම් ඔයා වාහනයක් ගන්න වෙන මිනිහෙක් දෙන සල්ලි වලින් නම් ඔයා යටත් වෙලා තිබෙන්නේ මේ මිනිහගේ සල්ලි වලට. මේ රට විනාශ කරලා තිබෙන්නේ මෙන්න මේ පරිපාලන විදිහට කරලා තිබෙන දේවල්. මේවා එපා කියලා තමයි අද මේ මිනිස්සු රටේ මිනිස්සු එළියට බහැලා තිබෙන්නේ. රටේ ජනතාවට එහෙම බලද්දි රිදෙන එක අතිශය සාධාරණයි. රිදෙනවා. රටේ ජනතාවට රිදෙනවා. හැබැයි රිදීමට පිළිතුර මේක නෙවෙයි. එහෙනම් පිළිතුර මීට වඩා මොලෙන් වැඩ කරන්න ඕනේ. මේ සියල්ල සිදුවන්නේ ඇයි කියන එක රවිඳු මගෙන් ඇහුවේ නෑනේ. අන්න ඒකනේ අපේ මිනිස්සු තාම තේරුම් අරගත්තේ නැති දේ. ඇයි මේ ලංකාවට අද තිබෙන මේ තත්ත්වය උදා වෙලා තිබෙන්නේ? මේකට මේ අපේ පත්වෙච්ච මේ 2019 පත්තේ ජනාධිපතිවරයාගේ හේතුව නිසාද? එහෙම නැතිනම් මේ රටේ අගමැතිවරයාගේ හේතුව නිසාද? එහෙම නැත්නම් මේ රටේ පත්වෙච්ච මේ කැබිනට් මණ්ඩලය නිසාද? එහෙම නැත්නම් මේ රටේ මන්ත්‍රී මණ්ඩලය නිසාද? එහෙම නැත්නම් මේ රටේ පාලනය කරන පාලකයෝ නිසාද? ඇයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ? මේක හරිම සුන්දර ප්‍රශ්නයක්. ලෝකයම අපේ රටේ මැච් එකක් ගියොත් ලෝකෙ මිනිස්සු ලංකාව ගැන දන්නේ නැහැ. අපේ රටේ තේකොළ විකුණනවා මුළු ලෝකෙටම. නමුත් ලංකාව ගැන ඇහුවොත් කොහෙද ලංකාවේ තියෙන්නේ කියලා මිනිස්සු අහනවා. අපේ රට ගැන මිනිස්සු දන්නේ ඉතාමත්ම සුළු ප්‍රමාණයක්. අද මුළු ලෝකෙම මිනිස්සු ලංකාව තමයි උදාහරණයට ගන්න. ඔබලාගේ මේ අපේ රටට ලංකාව වගේ කරන්නද හදන්නේ කියලා පැහැදිලිවම මේ නිවුස් වල කතා වෙනවා. මේ රට පාර්ලිමේන්තුවේ ලංකාව උදාහරණයට ගන්නවා. ඔය ඒගොල්ලන්ටත් ඕනේ මේ රට වගේ ලංකාව වගේ කරගන්නද? එහෙම කියලා කියනවා. නමුත් ඉස්සර අපි අතීතේ කාලේ බැලුවොත් සිංගප්පූරුවත් ලංකාව දිහා බලාගෙන දිනුනෙච්ච කාලයක් අපිට තිබ්බා. අපේ රට පෙරදිග ධාන්‍යයක අපි මේ ඉතිහාසයට හුඟක් අය අද සමාජයේ ඉතිහාසයේ විහිළුවක් කරගෙන තිබෙන්නේ. අඩුම තරමේ අර අවුරුදු 300ක් එංගලන්තයේ මේ රට යටත් කරගෙන ඉන්නකොට ඒ සටනෙවක්වත් හිටපු නැති, ඒ සටන ගැන කියවලවක්වත් නැති උන් තමයි අද ඇවිල්ලා කතා කරන්නේ. මට ඒ ගැන හරි දුකයි. ඒ මොකද මේ රටේ ඉතිහාසය ගැන දන්නේ නැහැ. ඔයා මේ පොළව කිලෝමීටරයක් යටට කැනීන් කරන අපේ මහාචාර්යවරු කතා කරන්න ඇති කොළඹ විතරක් නෙවෙයි මේ මුළු ලංකාව ප්‍රාග් ඓතිහාසික යුගයේ සටහන් වෙච්ච අමුද්‍රව්‍ය ගබඩා වෙච්ච පොළවක් අපිට තිබෙන්නේ. ඔයා කැනීන් කරොත් මේ පොළවේ තාමත් ඉතිහාසයේ මතුවෙන්නේ ඒ සර්ව සුභවාදී මිනිස්සු ජීවත් වෙච්ච මහ පොළවක් ගැනයි. මට පුංචි බාධා කිරීමක් කරන්න අවසර ලබා දෙන්න. අපේ රටේ එච්චර සාරවත් වෙලත්, අපේ රටේ එච්චර උගත් මිනිස්සුන් ඉඳලත්, අපේ රටේ එච්චර බුද්ධිමත් මිනිස්සු, ඥානවත් මිනිස්සු, ආගන්තුක සත්කාර තිබ්බ මිනිස්සු ඉඳලත් ඇයි අපේ රටට මෙහෙම වුනේ? කතා කරමු විරාමයෙන් අනතුරුව. ඇත්තරම එපා වුණා මට. මම දෙවෙනි එකට යන්නේ නැහැ කියලා හිතන තැනටම මම වැටුණා. අතරින්න ගිය ගමන තමයි ඉතින් අම්මා මාව පික් කරගෙන ගියේ. ඔව් ඉතින් කොහොම අම්මට තමයි මට තේරෙන්නේ නැහැ කියන්නේ. ඇත්තරම මේ වෙලාවේ තාත්තා මට ගොඩාක් මිස් වෙලා තියෙන්නේ. දැන් අවුරුද්දක් විතර. ඉතින් ඔය හැංගුණා කියන කට්ටිය ගල් ගුහාවේ ඉන්න බැරි නැද්ද? අපි රම්මණිකට ගුරුකමක් කරගන්න තියනවා කියලා ගිහිල්ලා විපරම් කරලා බලමු. මේ උන්නහලා මේ දැන් මම පිටත් වෙන්නේ අදහස. ආයේ මේ
ගතමනාවක් හොයාගන්න හිතයි අපේ හාමුදුරුවනේ. සිරිමලී වාසනාවන්ති. රතු හෙට්ටකාරී අවාසනාවන්ති. එහෙමනේ කටුරෝදේ උන් හිතාන ඉන්නේ. සිත් බැඳී තනව මම ඔබෙන් ඇහුවොත් ඔබේ සමාජ මාධ්‍ය භාවිතය කොහොමද කියලා. ඔහු මේ සමාජීය මාධ්‍ය උපමා කළේ ඉරිදා පොළට. සමාජීය මාධ්‍ය වල අන්තර්ගත තොරතුරු වල බහුල වශයෙන් අපිට දකින්න ලැබෙනවා ව්‍යාජ ප්‍රවෘත්ති. පොදුවේ ගත්තම මං හිතන්නේ සමාජීය මාධ්‍යයන්ටත් අපි වගේ රටවල් ඇතුළතදී රටේ තියෙන සාමාන්‍ය නීතිය අදාළ වෙනවා. ඔබ නැවතත් ටොක් 24 සජීවී වැඩසටහන සමගින් අපි විරාමයට ගියේ බොහොම අපූර්ව සහ සුන්දර ප්‍රශ්නයක් එක්ක. අපේ රට මෙච්චර සාරවත් වෙලත් අපේ රට අතීතයේ පෙරදිග දාන්‍යගාරය කියලා හැඳින්වුවා. රොබර්ට් නොක්ස් අපේ රට ගැන ලිව්වේ අපේ රටේ මිනිස්සුන්ගේ ආගන්තුක සත්කාරයක් තියෙනවායි කිව්වා. එදා සිංගප්පූරුව හැදුනේ ශ්‍රී ලංකාව දිහා බලාගෙන. එහෙම රටට ඇයි අද මෙහෙම වුනේ? ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. එහෙම රටට ඇයි මෙහෙම වුනේ කියන එක මං මෙහෙම උත්තරයක් දුන්නොතින් මෙහෙම වුණා නෙවෙයි. මෙහෙම කළාද? මෙහෙම කළා. ඒක තමයි මගේ උත්තරේ. කවුද මෙහෙම කළේ? කවුද මෙහෙම කළේ කියන එක ඉතාමත්ම දීර්ඝ කාලීනව කතා කරන්න ඕන දෙයක්. මේක රටවල් වටවන්න කරන ඉතාමත්ම සංවේදී සංක්ෂිප්ත සැලැස්ම. ඒ සැලැස්ම තමයි අනිත් රටවල් වලට පුළුවන්කම ලැබෙන ජයග්‍රහණය. ඔබගේ ගෙදර ළඟ ඉන්න අනිත් කෙනා හරි ඔබේ ගමේ ඉන්න මුදලාලි කෙනා හරි බලලා ඔබ තීරණය කරනවා ඔබත් ධනවතෙක් වෙන්න ඕනි කියලා. ඔබත් වාහනයක් ගන්න ඕනි කියලා. ඔබත් මේ වගේ හැදෙන්න ඕනි කියලා. ඕක තමයි සාමාන්‍ය ජන විඥානය. එහෙමනම් ලෝකයේ රටවල් සිටිනවා කණ්ඩායම් වලට බෙදලා. ඉහළම තලයේ ඉන්න රටවල්, දෙවන තලයේ ඉන්න රටවල්, තුන්වන තලයේ ඉන්න රටවල්. අපි වැටෙන්නේ කොයි තලයටද? අපි වැටෙන්නේ අන්තිමම තලය. තුන්වන ලෝකයේ ඉතාම පල්ලෙහාම ඉන්න රටක් විදිහට අවුරුදු 74ක් ස්ථේසි තියෙනවා. අපි නිකන්වත් උත්සාහ කරේ නෑ ඔය තැනින් ඉහළට යන්න. උත්සාහ කරා නම් ඒ තැනට යන්න පුළුවන්කම තිබෙනවා අපේ රටට. නමුත් කිසිම නායකෙක් සැලැස්මක් හදලා නෑ මේ තැනින් ඉහළට යනවා කියන එක. අන්න ඕක තමයි අපිට වෙලා තිබෙන්නේ. ඒ සැලැස්ම අපිට හදන්න උවමනාවක් නැතිනම් අර අනිත් අයට උවමනාවක් නෑ අපිව ඒ සැලැස්ම පුම්බවල දාලා අපි උඩට ගන්නන්න. අපි සිටින්නේ අර තැනම තමයි. ලංකාව ඒක නිසා මේ තියෙන තත්ත්වෙන් ඉහළට යන්න තාම මම දකින්නේ නෑ ඒක. තාම ඒ තැනට ඇවිල්ලා නෑ. ඒක තාමත් සිද්ධ වන්නේ නෑ. ඒක සිද්ධ වන්න ඕන නම් ලෝකයේ 2030 තිබෙන ආර්ථික සැලැස්ම පිළිබඳව සියලු දෙනාම අධ්‍යයනය කළ යුතුයි. මොකද්ද 2030 ආර්ථික සැලැස්ම කියන එක? 2030 ආර්ථික සැලැස්ම තිබෙන්නේ ආසියාව. ආසියාවේ තිබෙන සැලැස්මට වෙනත් රටවල තිබෙන බලපෑම කුමක්ද කියන එක ඔබ අද වෙනකනුත් අධ්‍යයනය කරේ නැහැ. අධ්‍යයනය කරලා තිබෙනවා නම් අධ්‍යයනය කරලා තිබෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්. ආසියාවේ තිබෙන ආර්ථිකයේ නැගීම 2030 කොහොමද අනිත් රටවල් වලින් වළක්වන්නේ? ලංකාව ඒ සඳහා දායක වන්නේ මොන ආකාරයටද කියන එක වෙන රටවල් සැලැස්ම හදලා ඉවරයි. ඒ කියන්නේ ආසියාවෙන් පිට තියෙන රටවල්. ආසියාවෙන් පිට තිබෙන රටවල්. මම කියවනේ ආසියාව 2030 වෙනකොට ලෝකයේ ආර්ථික චක්‍රයේ එක මර්මස්ථානය බවට පත්වන ආසියාව. එහෙමනම් ආසියාවේ තිබෙන ආර්ථික සැලැස්ම අපේ රටත් අපිත් ඉන්නේ ආසියාවේ. එතකොට අපේ රට ආසියාවේ තිබීමම තවත් සාධකයක් බවට පත් වෙනවා මේ අද තිබෙන ව්‍යසනයට හේතු වෙයි. ඒතර මහත්මිය අපි ගත්තොත්
ආසියානුකරයේ රටවල් ගත්තොත් ඉන්දියාවක් තියෙන ඔය කියන ආසියාව ඇතුලේ බංග්ලාදේශයක් තියෙන ඔය කියන ආසියාව ඇතුලේ චීන ජපාන මේ ඔක්කොම තියෙන ඔය කියන ආසියාව ඇතුලේ පෞද්ගලික කොවිඩ් වසංගතයේ කාලේ අපේ රට දරුණුම ආර්ථික අවපාතයකට ඇද වැටෙනවා. නමුත් අපි බංග්ලාදේශයෙන් ඒ අවපාතය දකින්නේ නැහැ. ඉන්දියාව වුණත් පහුගිය කාල සීමාව 2019 2020 මේ කාල සීමාව ඇතුලේ සැලකිය යුතු ප්‍රමාණයක විදේශීය ආයෝජන ප්‍රමාණයක් උපයා ගන්නවා. ඇයි අපිටම මෙහෙම වුනේ? අන්න හරි. ඒක තමයි ඉතාමත් හොඳම කතාව. අපිට මෙහෙම වුණේ ඇයි? අන්න අර නායකයන් ගත්ත පියවරවල් නිසා. ඒ මොකද මේ රට පාලනය කළ නායකයින් එක එක්කෙනා ඉස්සරහ 2ට 3ට නැවිලා සල්ලි ණයට ඉල්ලුවා මිසක මේ රට තුල ආර්ථිකය ගොඩනගන සැලැස්මක් හැදුවේ නැහැ. මේ රට මම අර කිව්වා වගේ මේ අවුරුදු 74 කාලේ අපි අර ඉන්න තුන්වන ලෝකයේ දියුණු වෙමින් පවතින කියන තැනින් ඉහළට යන්න ඕන කියන සැලැස්මක් හැදුවේ නැහැ. අද හදලා තියෙනවද මේ සැලැස්ම? කියන්න බලන්න මොකක් හරි සැලැස්මක් හදලා තියෙනවනම් අඩුම තරමේ මේ රට තුල මේ රටේ ජනතාවට අවශ්‍ය කරන බෙහෙත් ටික නිෂ්පාදනය කරගන්න සැලැස්මක්වත් හදලා නැහැ. මේ රටේ මිනිස්සුන්ගේ ගෙවල් වලට අවශ්‍ය කරන ඉලෙක්ට්‍රික් මොනවාද මේ විදුලිය නිෂ්පාදනය ඉතාම සුළු වොට්ස් ප්‍රමාණයක්නේ මේ රටට අවශ්‍ය කරන්නේ වාර්ෂිකව. ඒක නිෂ්පාදනය කරගන්න සැලැස්ම මේ රටේ හැදුවේ නැහැ. මේ රටේ හැම ගේකටම වතුර දෙන්න පුළුවන් වතුර ධාරිතාව හැදුවේ නැහැ. මේ රටේ හැම ජනතාවටම බත්තු වේල් දෙකක් කාලා අනිත් වේල අලහරි බතලහරි මොනහරි කාලා ඉන්න පුළුවන් ආහාර සංස්කෘතියක් මේ රටේ හැදුවේ නැහැ. මේ රටේ හැම දරුවෙක්ටම පාසලට ගිහිල්ලා ඉවර වෙලා හොඳ අධ්‍යාපනයක් ලැබලා නිවහට නිවහල් දරුවෙක් විදිහට තමන්ගේ ජීවිතය ඉහළට ගෙන යන්න පුළුවන් වෙච්ච අධ්‍යාපන සංස්කෘතියක් මේ රටේ හැදුවේ නැහැ. ඉතින් ඒ නිසා අද ඒක එක දවසින් කරන්න බෑ. මේ රටේ ජනතාව ඒක බලාපොරොත්තු වෙනවා නම් එක දවසින් ඒක කරන්න පුළුවන් කියලා ඒක හරිම මෝඩ චින්තනයක්. අපි කරන්නේ කොහොමද කියන කාරණේ ගැන කතා කරමු. නමුත් ඊට පෙර ආතුව අපේ රටට ඕනෑම ආණ්ඩුවක් බලයට පත් වෙද්දී ඒ බලයට පත් වෙන ආණ්ඩුව වගේම රටේ ජනතාව දන්නවා අපිට ඔබතුමියෝ ඉස්මතු කරපු කාරණා ටික තියෙනවා කියලා. අපේ රටේ ආර්ථික ප්‍රශ්න ටික තියෙනවා කියලා අපි දන්නවා. පෝෂණය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා කියලා අපි දන්නවා. විශාල ප්‍රශ්නයක් තියෙනවා කියලා බලධාරීන් දැනුවත් රටේ ජනතාවත් දැනුවත්. අන්තිමට බලධාරීන් හැම ආණ්ඩුවක්ම ওই ප්‍රශ්න එකතු කරලා සාන්ද්‍රගත කරේ කොතෙන්ටද? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය කරන්න නැතුව අපිට බලය පාවිච්චි කරන්න බෑ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මේ තියෙන වගන්ති ටික සංශෝධනය කරන්න නැතුව අපිට රටේ ජනතාවට සේවය කරන්න බෑ. මේ වගේ මානසිකත්වයක් තමයි අපි පහුගිය කාලේ පුරාවටම දැක්කේ. ඒක ඇත්තටම හිමද? මම හිතන්නේ මේ රටේ වඩාත්ම වැදගත්ම සන්ධිස්ථානය අපි අවබෝධ කර ගැනීම. ඔබතුමා දන්නවා රටේ විධායකය ජනාධිපතිවරයා සතුව තියෙනකොට ව්‍යවස්ථාවේ බලය සහ ඊළඟට පාර්ලිමේන්තුව කියන බල බෙදීම තිබෙනවා. අපේ රටේ මුදල් පිළිබඳව තිබෙන සියලුම බලය තිබෙන පාර්ලිමේන්තුව තුළ. මම දකිනවා ලංකාවේ පාර්ලිමේන්තුව තිබෙන්න ඕන කරන තැන ඉතාමත් ඉහළ තැනක තිබෙන්න ඕන පාර්ලිමේන්තුවක්. ඒ කියන්නේ පාර්ලිමේන්තුව තුළ තමයි අපේ වාර්ෂිකව අපි මුදල් පනත් අපි කතා කරන්නේ. ඊළඟට මේ රට තුළ සිදුවිය යුතු හැම අලුත් පනතක් පිළිබඳවම ඒ වගේම අලුත් ඇතිවන හැම ව්‍යාපෘතියක් පිළිබඳවම කතා කරන්නේ. දැන් ඔබතුමා දකිනවා අපේ රටේ සමහර දේශපාලකයෝ අවුරුදු 40කට වැඩි පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලකයෝ. ඒ කියන්නේ මේ දේශපාලකයාට විශාල ඉතිහාසයක් තිබෙනවා රටේ මේ රට පිළිබඳව සහ මේ රටේ තනිකර දේශපාලන ඉතිහාසය පිළිබඳව. හැබැයි එක්කෙනෙක්ට වක්කත් දැන් අද රූපවාහිනී වැඩසටහන් වලට ඇවිල්ලා කතා කරන අය එක්කෙනෙක් වක්කත් තාමත් කරන්නේ ඒගොල්ලන් තමා නියෝජනය කරන පක්ෂය ආරක්ෂා කරනවා මිසක මේ රට ආරක්ෂා කරනව නෙවෙයි. මේ රටේ සිදුවිය යුතු වැඩේ ගැන කතා කරනව නෙවෙයි. හැම කෙනාම කතා කරන්නේ තමාගේ පක්ෂය ආරක්ෂා කරන එකයි තමාගේ නායකයා ආරක්ෂා කරන එකයි. ඒ නිසා මේ රට වැටිලා තිබෙන වැටීම තමයි අද අපි මේ දකින්නේ. අපි දේශපාලකයෙක් විදිහට මේ රට තුල මිනිස්සු නියෝජනය කරන මිනිස්සෙක් විදිහට ඉස්සරහට ආවහම ඒ පුද්ගලයා රට ආරක්ෂා කරන්න, රට දියුණු කරන්න සහ රටේ ජනතාවට අවශ්‍ය කරන කටයුතු කරන්න බැඳිලා ඉන්නවා. ඒක බැඳිලා ඉන්නවා කියන එක මේගොල්ලන්ට අමතක වෙලා තිබෙනවා.
අපේ රටේ මන්ත්‍රීවරුන්ට අපේ රටේ දේශපාලකයන්ට අමතක වෙලා ගිහිල්ලා තිබෙනවා. ඒගොල්ලන් ඒ තැනට ආවේ මේ මිනිස්සුන්ගේ ඡන්දෙන් කියන එක. මිනිස්සු ඡන්දෙ දුන්න නිසා තමයි මම මෙතනට ආවේ කියන එක අමතක වෙලා ගිහිල්ලා තිබෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි අර ලිස්ට් එකෙන් යන മന്ത്രിවරු. ලිස්ට් එක තියෙන හින්දා මන්ත්‍රීවරු හිතනවා මට ඡන්දෙ මිනිස්සු නොදුන්නත් කමන්නේ මම සල්ලි ටිකක් කොහම හරි වියදම් කරලා ලිස්ට් එකෙන් හරි එලි ඇතුළට යනවා කියන එක. මෙන්න මේවා තමයි රටක වැටීම. රටක වැටීමට තුඩු දෙච්ච කාරණා සියල්ලම මේ රටේ වැටීම නැවැත්වීම සඳහා ඉස්සරහදී අපි නොකළ යුතුයි. අපි දැන් කොහොමත් අතීතයේ සිද්ධ වෙච්ච කාරණා ඔක්කොම අමතක කරලා කතා කරොත් අපිට වැරදි වුණා වෙන්නට පුළුවන්, වැරදි හිතාමතා කරා වෙන්නට පුළුවන්. ඒ සියල්ල අතීතය. මෙතන ඉඳන් කතා කරොත් ඔබතුමියගේ මගේ මේ සාකච්ඡාව කරන මේ මොහොතේ මෙතන ඉඳන් කතා කරොත් ලංකාවේ අරගලකරුවන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ගාලු මූදර පිටිය විශාල ප්‍රදේශ ජනතාව මේ විදි අරගලකරුවන් අත්පත් කරගෙන තියෙනවා. දේශපාලන පන්තියේ එක්තරා අන්තයකින් නිහඬව සිටිනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තාමත් ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දීලා නැහැ. ආර්ථිකමය වශයෙන් අපි දැවන්ත අවපාතයකට පැටලා ඉන්නවා. මේ කාරණෙත් එක්ක ඔබතුමිය සඳහන් කරපු 2030 අර ආර්ථික සැලැස්ම ඇතුලේ ලංකාව දැනටමත් ගොදුරක් වෙලා ඉවරද? අපිට ගොඩ එන්න බැරිද? අපි වැටිලා ඉවරද? ලංකාව ගොදුරක් කරගන්න තමයි ඔය හැම පැත්තෙම වැටලීම තිබෙන්නේ. මේ වැටලීම මේ රටට වෙනත් රටවල් වල හමුදාව ගොඩ බැස්සවීම සඳහායි. අන්න ඒක තමයි කරන්න ඕන කරන්නේ. මේ රටේ ලේ අපේ තරුණයින්ගේ ලේ හෙලීමත් සමග අපේ රටට හමුදාව ගොඩ බැස්වීම සඳහා කරන සංවිධානාත්මක ක්‍රියාවලියයි. ඔබතුමිය කොහොමද මේක සඳහන් කරන්නේ? සාක්ෂි තියනවද? තරමක් ආందోලනාත්මක කාරණයක්. මම දේශපාලන විචාරකයෙක්. මම ඉතාමත් හොඳින් පිටරට දේශපාලනය හදාරමින් කියවමින් සිටිනවා. බලධාරීන් දැනුවත්ද මේ කියන කාරණේ පිළිබඳව? බලධාරීන්ගේ දැනුම මම දන්නේ නැහැ කොච්චර දුරට ඒ සඳහා ඕන්ට කාලය තිබෙනවද කියලා. අපේ රටේ മന്ത്രിවරුන්ට Tamanගේ අතට ලැබෙන කොළ ටික කියවන්න වෙලාව නැහැ. ඒ නිසා මම දන්නේ නැහැ මොකද ඒගොල්ලන් මම දකින්න දේ ඒකයි ඒගොල්ලන් කතා කළ යුතු තැනදී කතා කරන්නේ නැහැ. සද්ද නැතුව සිටිනවා. ලෝකයේ දැන් මම උදාහරණයක් කියන්නම්. අපේ රටට පැමිණිච්ච ඇමරිකානු තානාපතිවරිය ගිය මේ අවුරුද්දේ ජනවාරි මුල සිට සියලුම පක්ෂ නායකයන් ගිහිල්ලා හමු වෙනවා. ලෝකෙ කොහෙවත් තානාපතිවරයන් ගිහිල්ලා රටේ දේශපාලන නායකයන් හමුවන්නේ නැහැ. ඒවා ඇවිල්ලා පැහැදිලිවම වෙනත් රටවල් වල සංවිධානාත්මකව සිදුවන දේවල්. මම අහනවා ඇයි එහෙම හමුවන්නේ කියන එක. රටේ ඇතුළාන්තයට දේශපාලනයට බලපෑම් කරන්න තානාපතිවරුන්ට බෑ. තානාපතිවරුන් කියලා කියන්නේ මේ රටත් වෙනත් රටකුත් අතර යන මේ ඒකට කියන්නේ ජාත්‍යන්තර සබඳතා ඇතිවන කණ්ඩායම්. එතකොට මේ සබඳතාවල් අද මේ අරගලයේ සිටින සමහර චරිත ඔබතුමා දකින්න සමහර වීඩියෝ කරන අය පහුගිය කාලවල දිගින් දිගටම ඒ අය අද ඉන්නේ කොහෙද? ඒ අයගේ රට ඉන්නේ අද ඔබතුමා බලන්න ඒ අය ඉන්නේ රට කොතනද කියලා. මං කියන දේ ඔබට හොඳට වැටහෙන්න පුළුවන්. එතකොට කාගේ අදහස්ද මෙතන ඇතුළේ තිබෙන්නේ කියලා. ඒතර මහත්මිය දැන් මේක මෙහෙම ගිහිල්ලා අපේ රට අන්තර්ජාතික මට්ටමේ බලපෑම් එල්ල වෙලා ඒ විදිහට මේක මේ චක්‍රයක් විදිහට ඉදිරියට ගමන් කරොත් අවසානයේ මේක කෙලවර වෙන්නේ කොතනින්ද? අවසානයේ කෙලවර වීම ඉතාම භයානක කෙලවර වීමක් වෙන්න පුළුවන් මේ රටේ ජනතාව මේක අවබෝධ කර නොගත්තොත්. රටේ ජනතාව ඉතාම තමන්ගේ රටට ආදරය කරන්න ඕනේ. තමන්ගේ ගෙදරට ආදරය කරන්න ඕනේ. තමන්ගේ දරුවන්ට ආදරය කරන්න ඕනේ. තමන්ගේ රට පළමුව වෙන කිසි දෙයක් නෑ මෙතන. ඒතර ඔබතුමීගේ පිළිතුරත් එක්ක දැන් අපේ රටේ ජනතාව අද පාරට ඇවිල්ලා තියෙන අපේ රටට ආදරෙයි මාතෘභූමියට ආදරෙයි මේක එලවන්න ඕනි අත්පත් කරගන්න ඕනි ජනතාවගේ පාලන ක්‍රමයක් හදන්න ඕනි මේ මානසිකත්වෙන් අපේ රටේ ජනතාව එළියට ඇවිත් තියෙන්නේ. එතකොට මේ හැසිරෙන විදිය සාධාරණද? මේකත් අපේ රටේ දිහා ජාත්‍යන්තරේ බලන් ඉන්නව නේද? රටට ආදරෙයි කියලා මේක සාධාරණද? මේක හරිද? මම ඔබතුමාන්ට පුංචි ප්‍රශ්න දෙකක් අහන්නම්. ගිය 9 වෙනිදා මේ 9 වෙනිදා අරගලකරුවන් කොළඹට පැමිණ ජනාධිපති මන්දිරය ඇතුළට ගියා. 10 වෙනිදා ගලදාරි හෝටලයත් කිංස්බරි හෝටලයත් දෙකම දිවා ආහාරය දෙනවා මේ අරගලකරුවන් සඳහා. 9 වෙනිදාත් ලබා දුන්නා. ඔබතුමා ඒක දන්නව මන් දන්නේ නැහැ. දැන් 9 වෙනිදාත් ලබා දුන්නා. මට අහන්න අපේ වෙඩින් එකකට රුපියල් 10ක් අඩු කරන්නේ නැහැ.
පුළුවන් ද ඔබතුමාට ගිහිල්ලා මේ ආයතනයකින් යම් කිසි මුදලක් ගන්න? ඇයි මේ අය මේ විදිහට ලබා දෙන්නේ මුදල්? අපි ඊට කලිනුත් දැක්ක අර අප්පච්චි කෙනෙක් කවුද කියලා මේ වෛරල් ගියපු වීඩියෝ එකක් තිබුණා. ඒකත් ගලදාරියකේ උඩ තට්ටුවක කාමරයක ඉඳලා කරපු වීඩියෝ එකක්නේ. ඒ කියන්නේ කවුද මේවට සල්ලි ගෙවන්නේ? මං අහන්නේ. කවුද ගෙවන්නේ? කවුද ගෙවන්නේ? අපිත් අහන්නේ ඕකයි. කවුද ගෙවන්නේ කියන එකත් එළියට දැම්මොතින් මේ අරගලේ සාධාරණීකරණය වෙනවා. ඔබ දන්නවද කවුද ගෙවන්නේ කියලා? මම දන්නේ නැහැ කවුද ගෙවන්නේ කියලා. ඒ කියන්නේ රට වටන්න කරන හැම වැඩකටම එරෙහිව මම නම් ඉන්නවා. එතකොට මහත්මිය දැන් සල්ලි එළියට දාන්නේ කවුද කියන කාරණේ දැනගන්න සහ මේ රටේ වෙන දේශපාලන කුමන්ත්‍රණ දැනගන්න රටේ ජනතාව මේ විදිහට පාරට අවිලා අරගල කරන මේ ක්‍රමය සාධාරණ. රටේ ජනතාව ඇවිල්ලා ඇත්තටම අසරණයි. මොකද අපේ ජනතාවට තිබෙන්නේ රට පිළිබඳව ආදරේ. ඉතින් ඒගොල්ලන් එළියට එන්න කියනකොට මිනිස්සු එළියට එන්නේ ඒ රටට ආදරේ නිසායි. හැබැයි මේක පාලනය කරන ඒක නිසා තමයි අර නායකයෙක් නැතිව යනවා කියලා යන්නේ. මොකද පෙන්වන්න පුළුවන් නායකයා කවුද කියන එකයි මෙතන තියෙන ප්‍රශ්නේ. මම මේකට අකුරු වලින්ම කිව්වොත් මට පුළුවන් මේක විස්තරේ කියන්න. හැබැයි අපි හිතනවා අපි තවදුරටත් ඉස්සරහටත් කතා කරමුකෝ එකපාර ඔක්කොම කියන්න ඕනේ නැහැ. අපි අකුරු වලින් විස්තරේ මම එනම් මේ විදිහට ප්‍රශ්න ඔබ කඩලා යොමු කරන්න ඔබතුමිය අකුරු වලින් ආදේශ කරන්න. පළවෙනි කාරණය මේ වර්තමානයේ ක්‍රියාත්මක වන ජන අරගල වලට නායකයෙක් සිටිය යුතුයි කියන කාරණය ඔබ විශ්වාස කරනවද? නායකයෝ සිටිනවා. නායකයෝ නැත්තේ නෑ. ඒක දේශපාලන නායකයෝද ඇත්තටම මේ කියන විදිහට සමාජවාදී අරගලය තුලින් බිහිවෙච්ච නායකයෝද? දේශපාලන නායකයෝ සිටිනවා වෙනත් අයගේ අත යට සිටින. දේශපාලන පක්ෂවලට තිහා ගිය 2030 ආර්ථිකය සමග සම්බන්ධ වෙන්න පුළුවන් වෙච්ච දේවල් එක්ක ඉන්න මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ වර්තමානයේ දේශපාලන පක්ෂත් එක්ක ඉන්න නායකයෝ ඒක ඇතුළේ ඉන්නවා. අනිවාර්යෙන් මේක තමයි අපිට පේන්නේ. දැන් ඔබතුමා ගිහිල්ලා මේ අරගල භූමිය කතා කරන්න ගත්තොත් ඔබතුමාව එළවලා දායි. තේරුණාද? ඒ කියන්නේ ඊතර කවුරු කෙනෙක් ඉන්නවා. මට කියන්න මොකක්ද දේශපාලන හරි අපි මේක බොහොම සන්නෙමෙන් නිරාකරණය කරගමු. ඔබතුමියට පිළිතුරක් ලබා දෙන්නට පුළුවන්ද මේ අරගලය මෙහෙවන්නේ එක දේශපාලන පක්ෂයකින්ද එහෙමත් නැත්නම් දේශපාලන පක්ෂ කීපයක් ඉන්නවද? සමහර විට එකට ජීවත් වෙන පිරිස් ඉන්නවා ඇති. හැබැයි අනිවාර්යෙන්ම මෙතන සිටිනවා තමා මේ රටේ නායකයා වුණොත් මෙන්න මේ වැඩ කොටස මම මේ වෙනුවෙන් කරලා දෙනවා කියන එක් පුද්ගලෙක් සිටිනවා. එහෙනම් අපිට විශ්වාස කරන්න වෙන්නේ තවදුරටත් රටේ ජනාධිපතිවරට හෝ නායකත්වයට පත් නොවුණු චරිතයක් කියලා මට එකකින් උපකල්පනය කරන්න පුළුවන්. මට දන්නෙත් නෑ මේ පුද්ගලයා කවුද කියලා. ඔබ දන්නෙත් නැද්ද පුද්ගලයා කවුද කියලා? නෑ මම දන්නේ. ඔබ දන්නෙත් නෑ? මම දන්නවනම් මං කියනවා නම කෙලිව. මං කට වහගෙන ඉන්නේ නෑ. ඔව් එතකොට දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි එහෙම නායකයෙකුත් ඉන්නවා නම් අරගලය මේ විදිහට ඉදිරියට ගමන් කරනවා නම් දේශපාලන චරිතත් වර්තමානයේ බලයෙන් දේශපාලන චරිතත් නිහඬව ඉන්නවා නම් මේක කොතනටද ගමන් කරන්නේ? තත්ත්වය භයානකයි. තාම වැරදි. විශේෂයෙන්ම මේ රටේ නීති පද්ධතියක් තිබෙනවා. ඒ වගේම මේ රටේ ව්‍යවස්ථාවක් තිබෙනවා. අධිකරණයක් තිබෙනවා. අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඒක එක අයට ඕන විදිහට සෙල්ලම් කරන්න හැම වෙලාවෙම බෑ. දැන් ඔබතුමා දකින්න ඇති හැම වෙලාවෙම ට්වීට් පණිවිඩ එනවා අපේ රටට මෙහෙමයි කියලා. ඒ නිසා මං හිතනවා මේ රටේ ජනතාව අවබෝධ කරගත යුතුයි. රට තිබෙන්නේ ඉතාමත්ම අමාරු තත්ත්වයක ආර්ථිකමය වශයෙන්. ආර්ථිකමය වශයෙන් අමාරු තත්ත්වයක තිබෙනකොට මේකේ මේ ආර්ථික විශේෂඥවරුන් කියන විශේෂම දෙයක් තිබෙනවා. ඒක තමයි කිසිම විදිහක ඔබ තරහම ගිහිල්ලා ඉන්න වෙලාවක තීරණ ගන්නෙ නෑ. ඔබ සතුටුම වෙලා ඉන්න වෙලාවක තීරණ ගන්නෙත් නෑ. ඒක අවාසි සහගතයි. රටටත් අවාසි සහගතයි මේ වගේ වෙලාවලදී ගන්න තීරණ. ඒ නිසා හැම දෙනාම කූල් ඩවුන් වෙලා රටේ ආර්ථිකය ගොඩනගන්න කරන්න පුළුවන් ඉහළම සේවය මේ රට වෙනුවෙන් මේ මිනිස්සු ඔක්කොම එකතු වෙලා කළ යුතුයි. දැන් මේ වෙලාවේ ඔබතුමේ සඳහන් කරා වැඩසටහන ආරම්භයේදීම දේශපාලඥයෝ කියන්නේ රටේ ජනතාවම තමයි කියලා. මම එතකොට සඳහන් කරා මොනවා වුණත් මානසිකව බෙදීමක් තියෙනවා දේශපාලන පන්තිය වෙනම රටේ ජනතාව වෙනම කියලා. දැන් එතකොට රටේ ජනතාව කොයිම වෙලාවකවත් පරාජය බාර ගන්නට සූදානම් නැහැ. අපි අරගල භූමියකට ගිහිල්ලා බැලුවොත් බැරියර කඩාගෙන අරගල කරුවන් ඉදිරියට යනවා. අරගල කරුවන් ඉදිරියට එද්දී දේශපාලන පන්තියත් පරාජය බාර ගන්නට සූදානම් නැහැ. කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් ජල ප්‍රහාර එල්ල කරමින් ඕනුත් ආපස්සට ප්‍රහාර එල්ල කරනවා. හොඳටම පැහැදිලි වෙන කාරණය මෙච්චර ජනතාව අරගල කරද්දිත් සමහර දේශපාලන චරිත පුටුව අතහැරලා යන්නෙත් නැහැ.
එතකොට මේ අවස්ථාවේදී කවුරුම හරි පිරිසක් පසු බහින්න එපයි. කවුරු හරි පිරිසක් පසු බැස්සේ නැත්තම් වෙන්නේ දිගටම අදත් ඇඳිරි නීතිය දායි හෙටත් ඇඳිරි නීතිය දායි මේක ඇඳිරි නීතිය දදා අපිට දීර්ඝ කාලයක් ඉන්න වෙනවා. ආර්ථිකයට විශාල බලපෑමක්නේ. මේ වෙලාවේදී කවුද පහු බහින්න ඕනේ මුලින්ම? මුලින්ම පහු බහින්න ඕන කරන්නේ නීතියට විරුද්ධව ඉන්න කණ්ඩායමයි. ඒ කියන්නේ තාමත් මේ රටේ නීතිය ක්‍රියාවලියට නංවන විදිහ වැඩ සිද්ධ වෙලා නෑනේ. ඒ කියන්නේ දැන් ඔබතුමා කඩාගෙන මගේ ගෙදරට ආවොතින් මම මගේ ගෙදර ආරක්ෂා කරගන්න මං ඔයාලට වැඩි තියෙනවා. ඒක මට තිබෙන අයිතියක්. නමුත් අපේ රටේ ජනතාවව මානව හිතවාදීව කිසිම විදිහකින් හමුදාවක්වත් පොලිසියවක්වත් වෙඩි තියලා එහෙමත් නැත්නම් මේ ගහලා අදන්තේට්ටම් කළා නෑ. අපේ රටේ විශාල ඉතිහාසයක් තිබෙනවා මේ රටේ තරුණයන්ව නැති කරලා තිබෙන. අපේ රටේ මේ පටන්ගෙන තිබෙන්නේ මේ තරුණයන්ව නැති කරන්න ඉස්සරහට එන එකක් නම් මම හිතනවා ඒක ඉතාමත්ම වැරදි කියලා. මෙතන තත්ත්වය බොහොම ඊට වඩා සංකීර්ණයිනේ. දැන් මම ඔබතුමියගේ නිවසට එන්නේ ඔබතුමිය මගෙන් හොරකම් කරපු දෙයක් මම අරගෙන යන්න නම් එතන ප්‍රශ්නයක් තියෙනවනේ. මටත් සාධාරණ හේතුවක් තියෙනවා. ඔබතුමාට සාධාරණීය සිද්ධ වෙලා නැත්තේ මම ඔබතුමාගෙන් ගත්ත දේ ඔබතුමාට දීලා නැත්තම්. දැන් අපි කියන විදිහට අපි ඉස්සල්ලාම කිව්වේ ගෝටා ගෝ කියන එකනේ දැන් මිනිස්සු කිව්වේ. දැන් ගෝටා ගෝ වෙලා තියෙන්නේ. ගෝටා ගිහිල්ලා. එතකොට ගෝටා කියනවා මේ ජනාධිපතිවරයා කියනවා එයා අස්වෙන්නත් ලිපිය දීලා කියලා. දැන් එතකොට ඔබතුමාගේ කාරණේ මොකද්ද මෙතනින් එහාට? එහෙමනම් දැන් මේ කණ්ඩායම රට මේ වැටෙන තත්ත්වයෙන් පාලනය නතර කරන්න ඕනේ. අද ලෝකෙම කතා කරන ලංකාවේ තිබිච්ච ආර්ථිකය වැටීම එක මාර්ථකාවක් බවට පත් වෙලා තිබෙන්නේ මේ ක්‍රියාවලියයි. අපි දැන් මේ අපි හිතමු මේ අද සිද්ධ වෙන දේ උනේ නෑ කියලා. එහෙමනම් අපේ රටේ මේ වෙනකොට මොකද්ද වෙන්න තිබුණේ? වගාකරුවෝ වගා කරනවා. පිටරටෙන් ඉන්න විදේශිකයෝ ඇවිල්ලා මේ රටේ විදේශිකයෝ ඇවිදිනවා. මේක ඉතාමත් හොඳ කාලය. අගෝස්තු කාලේ වෙනකොට ලංකාවේ හැම හෝටලයක්ම පිරෙනවා. මට පුංචි බාධා කිරීමක් කරන්න අවසර ලබා දෙන්න. අපේ රටේ තත්ත්වය මේ විදිහට උනේ නැත්නම් අපේ රටේ ඔබතුමී කියන විදිහට වගාකරුවෝ වගා කරනවා, ආයෝජකයා අපේ රටට එනවා. බොහොම සුන්දර රටක් බවට පරිවර්තනය වෙන්න ඉඩ තිබ්බා. අපි සාකච්ඡාව තවදුරටත් ඉදිරියට අරගෙන යමු. ඊට පෙර ආතුව අපිට කෙටි විරාමයක් ලබා ගන්නට සිදු වෙනවා. ගොඩක් අයගේ විනෝදාංශය තමයි එක විදියට ආහාර ක්‍රියේටිව් විදියට හදන එක. මම හදන්නේ බැදපු මාළු වලින් සැලඩ් එකක්. මම මේ රෙසිපි එක ඉගෙන ගත්තේ අපේ ආදිවාසී ජනතාවගෙන්. මම කියන මගේ හැම කෑමකටම මොනවා හරි ඉන්ග්‍රීඩියන්ට් එකක් එනවා නම් ඒකට හේතුවක් තියෙනවා. අනිවාර්යයෙන්ම අපි සැලඩ් එකක නෙමෙයි ඕනම ආහාරයක ප්‍රසන්ටේෂන් එක පැත්ත හොඳටම හිතන්න ඕන. සංසාරයේ පැතුමන් නිමා නොවෙන ඔබයි මගේ ආදරණීය අම්මා. හිතුවක්කාර නැහැ. මම ගහන්න ඕනේ නෑ එයාට අඬන මම රවල බැලුවම ඇති. අර එහෙම එකක් දැනටත් එහෙමයි එයා. අන්තිම දේ තමයි තේරුම් ගත්ත කවුරු හිටියත් අන්තිමට ඉතුරු වෙන්නේ දෙමව්පියෝ විතරයි. මොන දේ වුණත් මොන ප්‍රශ්න වුණත් අන්තිමටම අපිව කමක් නෑ පුතේ ඔයා අපිට ඉන්නවනේ කියලා එක හා සමානව අපිව තියාගන්නේ අම්මා තාත්තා විතරයි. අර එදා ඇල්ලේදි දැක්කයි කියපු මිනිස්සු දෙන්න ඕන් අදත් මොනවාද කරපින්නාගෙන පල්ලම් බැස්සා. මේ ගමේ හයිකාරයව අපි හෙටම මුණ ගැහෙනවා මා පුතා. එතකොට කටුරොදෙන් යන්නේ නැතේ? අපි නොයයිමු. එකෙක් මට වෙන කරයි නම් එකෙන් මං නැහී නම් මගේ පණ රැක ගන්නට ඒක එක්ක හටන් කරන්ට අයිතිය ලෝක සභාවෙන් මට දීලා තියෙනවනේ අපේ හාමුදුරුවනේ. සිත් බැඳී තනව ආයිබෝන් වෙලාව රාත්‍රී 8යි සියල්ල එක් තැනකට VNN24 රාත්‍රී 8 ප්‍රයිම් ටයිම් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගයි ඔබ එක්වන්නේ. From VNN24, this is VNN24 Prime Time. පවත්වාගෙන අපේක්ෂා කරන පවස් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මල්කාරේදී අරට මත වේලාවකට පෙර පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවුණා. ලෝතර බුදුරජාණන් වහන්සේ අපි ජනබලවේගයේ ගෙන එන විශාල විරෝධතාකරුවන්ට පොලිසිය
නැවතත් ටොක් 24 සජීවී වැඩසටහන සමගින් මට හදිස්සියෙම විරාමයකට යන්නට සිදු වුණා. විරාමයට යද්දී අපි කතා කරමින් හිටියේ අපේ රටට මේ වගේ අර්බුද ආවේ නැත්නම් ඔබතුමේ විස්තර කරමින් හිටියේ අපේ රටේ වගාකරුව වගා කරනවා, දීවර කර්මාන්තයේ දෙන පුද්ගලයෝ දීවර කර්මාන්තයේ දෙනවා, අපේ රටට විදේශීය ආයෝජන එනවා. මේ කාරණේ ගැන ඔබතුමී කතා කරමින් හිටියේ. ඇත්තටම අපි අපේ රටේ මේ ප්‍රශ්නේ උනේ නැත්නම් මේ මාස කිහිපය තුල එහෙමනම් අපිට තිබෙන්නේ ආර්ථිකමය වැටීමට අවශ්‍ය කරන ප්‍රශ්නය විසඳීම පමණයි. එතකොට දැන් අපිට වෙලා තිබෙන්නේ ආර්ථිකයේ වැටීම් ප්‍රශ්න විතරක් නෙවෙයි. අපේ දරුවන්ට පාසල් නෑ. ඒ කියන්නේ අපේ ළමයින්ගේත් අධ්‍යාපනයක් නැති වෙනවා. තව අවුරුදු දෙකක් යනකොට අපේ දරුවන් මෝඩ දරුවන් විදිහටයි. අපි මේ ලෝකයේ රටවල් වලින් සාක්ෂරතාවය හොඳට තිබෙන රටක් මේ රට. අපේ දරුවන්ට පුළුවන්කම තිබෙනවා ඉතාමත් දුප්පත් ගෙදරක ඉඳලා ඇවිල්ලා වෛද්‍යවරයෙක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න. අපේ රටේ තිබෙන අධ්‍යාපනයේ තිබෙන හොඳකම නිසා අපි එතකොට ඒකත් නතර කරලා තිබෙන්නේ අද. ඒ කියන්නේ සල්ලි තියෙන එක්කෙනාට විතරයි දැන් ඉගෙන ගන්න පුළුවන්. ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වෙහිලා නැහැ. ඒව පැවැත්වෙනවා. එතකොට දරුවන්ගේ අස්සරණ දරුවට තමයි ඒකෙනුත් ප්‍රශ්නය ඇවිල්ලා තිබෙන්නේ. ගුරුවරයාට අද වැඩ කරන්න විදිහක් නැහැ. ගුරුවරයා මොනතරම් ගුරුවරයා වුණත් මේවා ගොඩාක් දකින්න පැත්තට වඩා ගැඹුරෙන් අපි මේ වෙනකොට අපි හිතන්නේ නෑ අපේ රට පිළිබඳව. අපේ රෝහල් ඉතාමත් හොඳ සෞඛ්‍ය කටයුතු කරපු රෝහල්. අද මම දැක්කා වෙබ්සයිට් එක තිබෙනවා වෛද්‍යවරු 15000ක් මේ රටෙන් පිට ගිහිල්ලා කියලා. මේ ඇතිවෙච්ච තත්ත්වය නිසා අපේ රටෙන් උගත් වෛද්‍යවරයා අද පිට රටකට ගිහිල්ලා තමන්ගේ රටෙන් එළියට. එතකොට මේ රටේ කවුද සෞඛ්‍ය සම්පත් කරන්නේ? අපි අපේ එක වෛද්‍යවරයෙක් වෙනුවෙන් ලක්ෂ 92කට වඩා වැඩි ප්‍රමාණයක් වියදම් කරනවා එක වෛද්‍යවරයෙක් බිහි කරන්න. කවුද එතකොට මේ මුදල් අපේ රජයට ආපස්සරයක් ගෙවන්නේ? ඒ කියන්නේ අපි ඉන්වෙස්ට් කරලා තිබෙන්නේ අපේ දරුවන්ව ඉහළ තලයකට ගේන්න. අන්තිමේදී අපිට ඒ දරුවගේ ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. මම කියනවා මේක ඉතාමත්ම නරක දෙයක් මේ රටට සිද්ධ වෙලා තිබෙන. මේ සිදුවී තිබෙන කටයුත්ත නිසා තවදුරටත් අපේ රටේ මිනිස්සුන්ගේ පිට යවන්නයි වොමනා කරන්නේ. ඒ කියන්නේ මේ රටේ තිබෙන භූමිය හිස් වෙන තරමට, ගොවියා වගා නොකරන තරමට, මේ රටේ මිනිස්සු පිට රටවල් වලට යන තරමට කවුරු හරි කෙනෙක් ඉන්නව කැමති වෙන. මම අහන්නේ කවුද ඒ කෙනා කියන එකයි. අන්න ඒක තේරුම් ගන්න පුළුවන් නම් මේ රටේ ජනතාවට මීට වඩා ඉහළ තැනකට මේ රට ගෙනියන්න හදන්න පුළුවන්. ඒක හදන්නයි අපි ඉස්සරහට එන්න ඕන කරන්නේ. කඩා බිඳින්න නෙවෙයි, නැති කරන්න නෙවෙයි. මමත් ඇහුවොත් කවුද ඒ කෙනා කියලා ඔබතුමීට පිළිතුරක් තියෙනවද? මට නම් පිළිතුරක් දෙන්න පුළුවන්. ඒත් ඒ පිළිතුර දීමට සුදුසු වෙලාවක් නෙවෙයි මේක. අපි අපේ ජනතාවටයි කතා කර යුතු වන්නේ. අපේ ජනතාවයි මේක තේරුම් ගත යුතු වන්නේ. කොහොම නමුත් අපි දැකලා තියෙනවා ලෝක ඉතිහාසයේ මේ වගේ අරගල තිබ්බා. නමුත් මේ වගේ මෑත කාල ඉතිහාසයේ මේ වගේ අරගලයක් අපි දැක්කේ නෑ ලෝකේ කිසිම රටකින්. නමුත් ලෝක ඉතිහාසයේ දිහාවට අපි අවධානය යොමු කරද්දී ප්‍රංශ විප්ලවය තිබ්බා, ඇමරිකානු නිදහස් සටන තිබ්බා, විමුක්තිය දිනා ගන්න රෝගය අරගලකරුවන් විශාල වශයෙන් අරගල කරා. ඉන් අනතුරුව ඒ අරගලෙන් පස්සේ අලුත් සමාජ තත්ත්වයක් බිහි වුණා. මේ නිර්මාණය වෙන සමාජ තත්ත්වය තුළ අපි දැක්කා යුරෝපයේ පුනරුදයක් ඇති වෙනවා, මානවවාදී ඉස්මතු වෙනවා, මිනිසා අනෙක් සත්වයින්ට වඩා උසස් කියන්න පටන් ගන්නවා. මේ තුලින් අලුත් සමාජ ස්තර බිහි වෙලා මිනිස්සු නව නිර්මාණ කරන්නට පෙළඹෙනවා. මේකත් ඒ වගේ විප්ලවයක්ද? මේකෙන් පස්සේ කොයි වගේ සමාජ පන්තියක් බිහි වේවිද? මේ සියලුම විප්ලවවාදී අදහස් හොඳයි. මම තරුණයන්ගේ විප්ලවයට කැමති. විප්ලවය කියලා කියන්නේ ඔබ තුල ඇතිවන වෙනස් වීම, කැඩීම. ඒ කියන්නේ ඔබ මෙච්චර කාලයක් හිටපු රාමුවෙන් කඩලා ඒ රාමුව වෙනස් කිරීමයි. ඒ රාමුව වෙනස් කිරීම අවශ්‍යයි. හැබැයි ඒ රාමුව වෙනස් කර යුත්තේ රට විනාශ කරන්න නෙවෙයි. රට ගොඩනගන්නයි. රට අලුත් තලයකට ගෙන යන්නයි. රට ඔසවා තබන්නයි. මේ රටේ නියම ලාංකිකත්වය කුමක්ද කියන එක ලෝකයට කියන්නයි. ලාංකිකත්වය කියන්නේ Facebook එකට ගිහිල්ලා එහෙට මෙහෙට දාන එක නෙවෙයි. අපේ රටේ ආර්ථිකය, වගාව, අපේ රටට තිබෙන අපේ අයිතිය, අපේ සත්තු පිළිබඳව තිබෙන අපේ අයිතිය මේ සියල්ල ආරක්ෂා කර ගැනීමයි. මෙය වතුර තිබෙන රටක්, හොඳට සූර්යාලෝකයේ තිබෙන රටක්. ලෝකේ වතුරයි සූර්යාලෝකයයි තිබෙනවා නම් කිසියම්ම විදියකින් රටේ මිනිස්සු හාමතේ ඉන්නේ නැහැ. වවන්න ඕන කරන හැම දෙයක්ම තිබෙනවා. හැම භූමියකම වගා කරන්නත් පුළුවන්. ඒ නිසා මං හිතනවා රට ගොඩ නගනවා නම් පළමුවෙනින්ම තමන්ගේ වත්තේ තිබෙන අක්කරයේ කුණු තිබෙනවා නම්, එක ගහක් වල් පඳුරු තිබෙනවා නම්
එතනින් පටන් ගත්තොත් ඔබ ඔබේ වත්ත වගා කරන්න ඉස්සෙල්ලා කියලා මම කියන්නේ ඒකයි. වගා නොකරන සියලුම භූමිය රජය ලබා ගත යුතුයි. වගා කළ යුතුයි හැම භූමියක්ම. ඔබ වගා කරෝතින් ඔබට දැනේ මේ රට අවුරුදු 2ක් යන්න කලින් ඉතාම ඉහළ ආර්ථිකයක් ඇති රටක් බවට පත් වෙනවා. ඔබතුමිය කියන කාරණෙත් එක්ක විරුද්ධ වෙනව නෙවෙයි. ඔබතුමිය කියන කාරණෙත් එක්ක මට 100%ක් එකඟ වෙන්නට පුළුවන්. ඒ කාරණේ හරි. මම ඒ කාරණෙත් එක්ක තර්ක කරනව නෙමෙයි. නමුත් මේ අවස්ථාවේදී අපේ රටේ ජනතාව දහස් ගණන් ජනතාව කොළඹට ඇවිල්ලා ඉන්නවා දේශපාලනික වෙනසක් ඉල්ලගෙන. දැන් ඔබතුමිය කියන මේ කතාව අහලා අපේ රටේ ජනතාව හැමෝම ගෙදර ගිහිල්ලා තමන්ගේ ගෙවත්ත වගා කරායි කියලා ප්‍රශ්න ඔක්කොම විසඳෙන්නේ නැහැ නේද? නෑ දැන් ඔබතුමා ඔය කියන්නේ ෂණිකව ලබා දිය යුතු ෆාස්ට් ට්‍රැක්ස් එකෙන් ලැබිය යුතු උත්තර සහ ෆියුචර් කියන එකනේ අපි කොටස් දෙකක් නේ අපිට ගෝල් එකක් තිබෙනකොට ළඟ කළ යුතු දෙයක් තිබෙනවා සහ අපි දකින්න දැක්මක් තිබෙනවා අපි අවුරුදු 10ක් තුල අපේ රට මෙන්න මේ තැනට තිබෙනවා කියලා. පැහැදිලිවම කෙටි කාලිනව මොකද කරන්නේ? කෙටි කාලිනව කළ යුතු දේ තමයි ආරක්ෂා වීම. මගේ රටේ එක තරුණයෙක්ගේ ජීවිතේ නැතිවීම මට වටිනවා. ඒ නිසා මම කියනවා තරුණයා ආරක්ෂා විය යුතුයි. දෙවනි දේ තමයි ආහාර ලබා දිය යුතුයි. අද අපි විනාශ කරන මේ මුදල් අපේ රටේ මිනිසුන්ට ආහාර වෙනුවෙන් ලබා දෙන්න අපි වැය කරා නම් මීට වඩා හොඳයි කියන එක ඔබට දැනෙයි. අපි මේ ගත කරන හැම විනාඩියක්ම තප්පර 5ක්ම වෙන රටක් සල්ලි හම්බ කරනවා. වෙන කොහෙවත් මිනිස්සු ආර්ථිකය දියුණු කරනවා. අපේ මිනිස්සු මේ දියුණු කරන්න ඕන කාලය වැය කරන්න ඕන මුදල හම්බ කරලා අපි ගෙවන තරමක් පිටරටට ගෙවන මුදල අපි අපි තාමත් මේක ආරක්ෂා කරන්නේ තාමත් අපි මේක කරන්නේ නැහැ. ඔබට දියුණු වෙන්න ඕන කරනවා නම් මේ රට ගොඩනගන්න නම් අද හරි හෙට හරි අපි හම්බ කරන්න ඕනේ. අපි කොහොමද හම්බ කරන්නේ? ඔබ හම්බ කරන්න හිතන්නේ නැත්තම් ඔබට රටේ නායකයෙක් පත් කරගන්න එක හැම අවුරුදු 5කට වතාවක්ම ඔබට දීලා තිබෙනවා. ඉතින් මහත්මිය ඔබ කියන කාරණේ හරි. නමුත් හම්බ කරන්න ඕන කරන වටපිටාව ලංකාවේ නිර්මාණය වෙලා නැහැ. සමහර වෙලාවට මට උපාධිය අරගෙන මගේ උපාධියට හරියන රැකියාවක් හොයාගන්න මට අවුරුදු ගාණක් බලන් ඉන්න සිද්ධ වෙලා තියෙනවා. රැකියාව අවස්ථා ටික ස්ථාපිත වෙලා නැහැ. හම්බ කරන අවස්ථා ටික නැතිකොට මම කොහොමද හම්බ කරන්නේ? හරියට හරි. ඔබ හම්බ කරන අවස්ථාව නැතිවීම ගැන නෙවෙයි ඔබ ඔය කතා කරන්නේ. ඔබ ඒ අවස්ථාව ගැන අඳුනාගත්තේ නැතිවීම ගැනයි. මම ඔබට කිව්වොතින් මේ රටේ හම්බු කරන්න පුළුවන් ක්‍රමවේද ඔබ අඩයි මගේ ඉස්සරහා. ඒ මොකද මේ රටේ තරුණයාට උවමනාව තිබෙන්නේ ආණ්ඩුවේ රස්සාවක් ලබා ගන්න ඕනේ කියන අන්න ඒ මතයයි. ඒ මතේ තමයි ඔළුවේ හදලා තියෙන්නේ. නමුත් දැන් මම හරි ඔබ කියන කාර්යයට මට එතනදී එකඟ වෙන්න පුළුවන්. නමුත් හිතමු මම යම්කිසි විෂය ධාරාවක් හදාarලා ඒ විෂය ධාරාවෙන් යම්කිසි උපාධියක් ලබා ගන්නවා. දැන් ඔබතුමිය කියන විදිහට මම ගිහිල්ලා මේ උපාධිය පැත්තක තියලා රට සංවර්ධනය කරන්න ඕනේ, අපි වවන්න ඕනේ, අපි වැව්වොත් තමයි අපිට කන්න බොන්න පුළුවන් වෙන්නේ, පෝෂණය හදන්න ඕනේ කියලා මගේ ගෙදර මගේ කුඹර වගා කරගෙන හිටියොත් හරියනවද? නෑ. ඒක එක ක්‍රමයක් විතරයි. ඔබ වගා කර යුතුයි. ඔබ වගා කිරීම කළ යුතු වන්නේ ඔබේ භූමිය නිකන් තියාගෙන වැඩක් නැති නිසායි. ඔබට තිබෙන භූමියේ ප්‍රයෝජනය ඒක තමයි ඔබට තිබෙන ධනෙ. එහෙමනම් ඔබ ඒකෙන් ආර්ථිකමේ වටිනාකම ඔබ ඒකම කරන්න ඕන කරන්නේ. වෙන රටවල් වල මිනිස්සු වගාත් කරනවා, ඉංජිනේරුවරයෙකුත් වෙනවා. ඒ වගේම ඒ කොටසත් කරනවා, තමන්ගේ පවුලත් හදනවා, ළමයිනුත් හදා ගන්නවා, තමන්ට තව දරුවොත් ඕනි කියලා. ඒ කියන්නේ රටේ අනාගතය ගැන හිතෙනවා. අද අපේ රටේ තරුණයාට ළමයෙක් හදාගන්න පුළුවන් කමක් නැහැ. අපේ රටේ දරුවෝ අද බලන්න ළමයි හරි පොඩි, ගෑනු එක්කෙනත් පොඩි, පිරිමි එක්කෙනත් පොඩි. ඒ කියන්නේ තමන්ගේ ශරීරයට අවශ්‍ය කරන ප්‍රෝටීන් ලැබිලා නැහැ. ශරීරේ ලංකාවේ මිනිස්සු ඉතාමත් ලස්සන මිනිස්සු, හොඳ කලර් එකක් තිබෙන, ඉතාම හොඳ ශරීරයක් තිබෙන අපේ මිනිස්සු උපත්තියෙන් අංගවිකලව බිහිවන්නේ ඉතාම 100ට සුළු ප්‍රමාණය, 103ක් විතර ප්‍රමාණය. කන් ඇහෙනවා, ඇස් පේනවා, අතපය ඇඟිලි ලස්සනයි. වෙන රටවල් වල වගේ නෙවෙයි. මේ සියල්ල තිබියදිත්, හොඳ මොලයක් තිබියදිත් අපි හම්බ කරන්නේ නැත්තේ අනිවාර්යෙන්ම වෙනත් කෙනෙක් අපිට මේක කරන්න දෙන්නේ නැති ඉන්න කියන එක ඔබට තේරුම් ගන්න බැරිද තාමත්? මම මේවා කතා කරන්න හරි ඔබ අර අපි ආය කරකිලා අපි තාම අර එතෙන්ට මම හිතන්නේ ඒ ප්‍රශ්නේ निराකරණය කරගත්තොත් අපිට මේකට පිළිතුරු හොයාගන්නට පුළුවන් කියලා. මට කියන්න අපි කොහොමත් මම හිතනවා දැන් ඔබතුමිය කිව්ව කාරණෙත් එක්ක එකඟ වෙලා මම හම්බ කරන්න ඕනේ කියන තැනකට මම එනවා. මගේ මනස මං එතනට හදා ගන්නවා කියලා කියන්නකෝ. නමුත් අර ඔබතුමිය කියන යම්කිසි බාධකයක් තියෙනවා. ඒ පුද්ගලයා ඉන්නවා. ඒ පුද්ගලයා එතන ඉද්දී මට හම්බ කරන්න ඕන කරන වපසරිය හැදෙන්නේ නැත්තම් කොච්චරත් වැඩක් නැහැ නේ අපි එක තැනම යන්නේ. මම මේකට හොඳ උදාහරණයක් කියලා නතර කරන්න.
7ක් හිටපු සුදු ජාතිකයින්ට විරුද්ධව නෙල්සන් මැන්ඩේලා කෙනෙක් බිහි වුණේ දකුණු අප්‍රිකාවේ 1991 පළමුවෙනි ප්‍රථම ජනාධිපතිවරයා විදිහටනේ. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අරගෙන ආවේ 1991. එතකන් 107ක් ධනපති පන්තිය මුල්ලුමනින්ම හිටපු රටේ සියලුම ජනතාව පාලනය කරගෙන ගියා. ඒක තමයි වෙනස් වීම කියලා කියන්නේ. හැබැයි ඒ නායකයා බිහි වුණේ අවුරුද්දකින් නෙවෙයි. ඒ නායකයා බිහි වුණේ අවුරුදු 27ක් හිරේ ඉඳලා. අවුරුදු 10ක් දේශපාලනයේ කතාව තරුණ ජීවිතය ගත කරලා. ඒ කියන්නේ පෝෂණය කරලා මිනිස්සුන්ගේ මනස හදලා මිනිස්සුන්ට අවබෝධ කරලා. මම කියනවා ලංකාවේ මිනිස්සු දැන් තේරුම් අරගෙන ඇති මේ රට වෙනස් වෙන්න ඕනේ කියන එක. දැන් දිශාතනිය හදාගන්න මේ රට වෙනස් වෙන්න ඕනේ කොහොමද? අපේ වගාව අපි කළ යුතුයි. අපේ ඇඳුම් නිර්මාණය අපි කළ යුතුයි. අපේ පාවහන් අපි කළ යුතුයි. ඔයා බලන්ඩ සමාවෙන්ඩ රවිඳු අපි හැමෝම ෆෝන් එකක් පාවිච්චි කරනවා. අඩුම තරමේ ඒකට දාන ප්ලාස්ටික් කවර එකක්වත් මේ රට නිෂ්පාදනය කරගන්න බෑ අපිට. මේවා හරීම ලේසි දේවල්නේ. කාල වෙලාව නිමවට පත් වෙමින් තියෙනවා. නමුත් මට තව එක කාරණක ඔබතුමියත් එක්ක මේක හරියටම විසඳා ගන්නට ඕනේ. මම හිතනවා ඔබතුමියට පෞද්ගලිකවම දේශපාලන මතයක් ඇති. නමුත් ඔබතුමිය අපේ වැඩසටහනට ඇවිල්ලා VNN24 අපේ මැදිරියට ඇවිල්ලා ඔය පුටුවේ Talk 24 වැඩසටහනේ මේ පුටුවේ වාඩි වෙන්න ඔබතුමියගේ දේශපාලන මතය එළියෙන් තියලා මටත් පෞද්ගලිකව දේශපාලන මතයක් ඇති. නමුත් මම මේ පුටුවේ මේ ආසනයේ මම වාඩි වෙන්න මගේ දේශපාලන මතය තියලා. එතකොට මෙතන අපි දෙදෙනා සාකච්ඡා කරන්න නිර්පාක්ෂිකව අපේ දේශපාලන මතයක් නැහැ. දැන් මට කියන්න අපේ රට ඇතුළෙත් මේ වර්තමානයේ පවතින කාල සීමාව ඇතුළෙත් ඔබතුමිය ඔය කියන නෙල්සන් මැන්ඩෙලා කෙනෙක් හැදමින් පවතිනවාද? අනිවාර්යෙන්ම. එක්කෙනෙක් නෙවෙයි මම හිතන්නේ. නෙල්සන් මැන්ඩෙලා කිහිප දෙනෙක්ම හැදමින් පවතිනවා. හැබැයි ඒ අයගේ මතය තාමත් එළියට ආවේ නෑ හරියට. බිහි වෙන්න කොච්චර කාලයක් යයිද? ටිකක් කල් යයි. එතකන් අපි මොනවද කරන්න ඕනේ? එතකනුත් අපි කළ යුත්තේ ඒ කාර්යයමයි. මේ රට හරි මාවතට ගෙන යෑමේ කතාව මෙතනින් නතර කරන්න බෑ. මේක දිගින් දිගටම විය යුතුයි. සිදුවන තාක්කල්. බොහොම ස්තුතියි ඔබතුමියට. බොහොම කාලෝචිත මොහොතක අපි වැඩසටහනක් අද කතා කරේ. කියන්නට දේවල් කතා කරන්නට දේවල් බොහෝ තිබ්බත් කාලය අපිට හරස් වෙනවා. අපේ Talk 24 සංවාදය අපිට අදට මෙතනින් නවත්තන්නට සිද්ධ වෙනවා. ඔබ රාමුවෙන් එපිට දේශපාලනයක් හොයනවා වෙන්නට පුළුවන්. ඔබ රාමුවෙන් එපිට සමාජ සාධාරණත්වයක් හොයනවා වෙන්නට පුළුවන්. නමුත් මතක තියාගන්න මේ අපේ රට. පළමුවත් අපේ රට, දෙවනුවත් අපේ රට, තෙවනුවත් අපේ රට. මේ මහ පොළව ඕනෑතරම් රතු රුධිරයෙන් සම්තෘප්ත වූ රටක්. මේ පොළවේ ඕනෑතරම් රුධිරයෙන් සාරය උරාගත්තු රටක්. ඒ නිසා තවදුරටත් අපේ රටට රතු පාට රුධිරය එපා. අපේ රටට තවදුරටත් මේ මහ පොළොවට රුධිරයේ සාරය තවදුරටත් එපා. ඒ නිසා අවිය බිම තියමු, සාමකාමීව නැගී සිටමු. අපේ අයිතීන් වෙනුවෙන්, ඔබේ අයිතීන් වෙනුවෙන් සාමකාමීව කතා කරන්න. දේශපාලන පන්තියටත් කියන්නට තියෙන්නේ රටේ ජනතාව දිහා සුබවාදීව බලන්න. ඔබත් අපත් එකතු වෙමු. වැඩසටහන ආරම්භයේදී කිව්ව හරි අපූර්ව සංකල්පයෙන් මම වැඩසටහන නිමවට පත් කරන්නම්. ගොවියෙක් වුණත්, දේශපාලඥයෙක් වුණත්, ගුරුවරයෙක් වුණත්, වගාකරුවෙක් වුණත්, කම්කරුවෙක් වුණත් අපි ඔක්කොම මිනිස්සු. අපේ රටට දළදා හිමි සරණයි.